හරි. හොඳයි ළමයි එහෙනම් අද අපි පාඩම් පටන් ගමු. තව එන්න ළමයි ඉන්නවා. අපි එයා එනකම් පටන් ගමු. හරි අපි ගිය සතියේ කතා කරා මේ ශුද්‍ර ජීවීන් මගින් කොහොමද ආහාර නරක වෙන්නේ කියලා අවසානෙට. ඒතර අද අපිට තියෙන්නේ ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇතිවන බලපෑම කියන මාතෘකාව. ඊට කලින් මේ ඔයගොල්ලන්ට ගෙදරදී කරන්න කියලා මම පොඩි වැඩක් කරා. වැඩක් කිව්වා මේ එක්කෙනෙක් හැබැයි දාලා තිබ්බ මේ ෆොටෝ වාගයක්. අනිත් අය නම් දාලා තිබ්බේ නෑ. කෙරුවේ නැද්ද ඒක? ආහාර නරක වෙන හැටි බලන්න කියලා කිව්වා නේද මං? එක්කෙනෙක් දාලා තිබ්බා ශාමික මේ එයත් මේ ආහාර නරක වෙන එක නෙවෙයි මේ මොකද්ද අර සීනි දාලා යීස්ට් වලට සීනි දාපුවාම මෙන්න මේ විදියට යීස්ට් සක්‍රිය වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරලා පෙන එනවා. එතකොට ඒ ක්‍රියාකාරකම කරලා පින්තූරයක් දාලා තිබ්බා. ඊට පස්සේ අනික් අය නම් මොනවත් දාලා තිබ්බේ නැහැ. මං කිව්වා කෑම නරක වෙන හැටි පැය 24න් 24ට ෆොටෝ ටික මේකට දාන්න කියලා. ඉතින් කවුරුවත් දාලා තිබ්බේ නැහැ. දැන් මේ දවස්වල ගෙදර මේ ඉස්කෝලේ යන්නේ නැහැනේ, ගෙදරනේ ඉන්නේ නේද? ඕගොල්ලන්ට මේවා කරලා බලන්න පුළුවන් ළමයි. අමාරු දේවල් නෙවෙයි. විද්‍යාගාර උපකරණ පරීක්ෂණාගාර ඒවා ඕනේ මේ තියෙන ක්‍රියාකාරකම් කරන්න. බොහොම සරල ක්‍රියාකාරකම්. ඉතින් ගෙදරදී කරන්න පුළුවන් දේවල්. යීස්ට් ටිකක් කඩෙන් ගන්න පුළුවන්. බැලුම් බෝලයක් යීස්ට් ටිකක් අරගෙන ඒ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ ගෙදරදී හොයාගන්න පුළුවන් කෑම ටික. මං කිව්වා ඕගොල්ලන්ට කිරි ටිකක් අරගන්න කියලා. කිරි පිටි කිරි ටිකක් දිය කරලා ගත්තාම හරි. රයිට්. එතකොට අපි එහෙමනම් ඒ ක්‍රියාකාරකම කවුරුත් කරලා නැහැ මං හිතන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒක කරලා වගුව සම්පූර්ණ කරලා ෆොටෝ දාන්න. ඕගොල්ලෝ ලියපියවා ටික දාන්න ළමයි. රයිට්. එහෙමනම් අද අපි කතා කරනවා ශුද්‍ර ජීවීන් මගින් මිනිසාට සහ මිනිස් ක්‍රියාකාරකම් වලට ඇතිවන බලපෑම කියන මාතෘකාව. හරි. එතකොට මේ ශුද්‍ර ජීවීන් අපිට වාසිදායක වන අවස්ථාත් ඉන්නවා, අපිට අවාසිදායක වන අවස්ථාත් ඉන්නවා. අපි ගොඩාක් අපේ කර්මාන්ත වලට ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. අපේ විවිධ කාර්යයන් සඳහා අපි ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. ඒතර ශුද්‍ර ජීවීන් අපිට වාසිදායක වන කර්මාන්ත කීපයක් අපි බලපාමු. මේ අපි ඊළඟට කතා කරන්නේ ළමයි. ඉස්සෙල්ලාම අපි ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම යටතේ මේ ශුද්‍ර ජීවීන් යොදා ගැනීම මගින් සිදු කරන කර්මාන්ත කීපයක් කතා කරනවා. ඒතකොට මුලින්ම අපි කතා කරනවා ක්‍රියාහාර නිෂ්පාදනය. හරි. බලන්න ඕගොල්ලෝ මේ මෙන්න මේ ක්‍රියාහාර සහ විවිධ කර්මාන්ත වලදී ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. විශේෂයෙන්ම ක්‍රියාහාර කියන්නේ ළමයි මුදෝපු කිරි, යෝගට් හා චීස්. මුදෝපු කිරි, යෝගට්, චීස් කියන කිරි ආහාර දැන් මීට අමතරව තව කිරි මගින් නිපදවන ආහාර තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ළමයි කිරි ආහාරයක් තමයි බටර් කියලා කියන්නේ. බටර් හදන්නේ එලකිරි වලින්. එලකිරි වල යොදේ කොටස නැත්තම් මේදේ කොටස අරගෙන තමයි බටර් හදන්නේ. නමුත් ඒ බටර් නිෂ්පාදනයේදී ශුද්‍ර ජීවීන් භාවිතා කරන්නේ නැහැ. ශුද්‍ර ජීවීන් භාවිතා කරන්නේ මුදෝපු කිරි, යෝගට්, චීස් කියන ආහාර නිපදවන්න. තොර මේ කියන කිරියාහාර නිපදවීමේදී ලැක්ටෝබැසිලස් කියලා බැක්ටීරියා කාණ්ඩයේ ශුද්‍ර ජීවී පාවිච්චි කරනවා. ලැක්ටෝබැසිලස් මගින් තමයි දියර කිරි ඝන තත්වයට පත් කරන්නේ. එතකොට මුදෝපු කිරි, යෝගට්, චීස් වල මුදෝපු කිරි ඝන තත්වයට පත් කරන්න ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව යොදා ගන්නවා. හරි. අපි ඉස්සෙල්ලාම චුට්ටක්
බලමු මේ කිරි ආහාර හැම එකක්ම හදද්දි ළමයි දියර කිරි තමයි අමුද්‍රව්‍ය විදියට යොදාගන්නේ. එතකොට දියර කිරි යොදාගෙන චීස් හදන හැටි අපි පොඩි වීඩියෝ එකක් තියෙනවා අපි ඒක බලමු. කොහොමද චීස් හදන්නේ කියලා. Good grammar and spelling are important, but if you want to write essays that inspire, one of the things that makes cheese so impressive is that there's so many different types. The better the milk, the better the cheese. Everybody knows that. The more cows, the better half. It's a very labor-intensive physical job. That's part of the fun. I'm always amazed when I just see hundreds of blocks of cheese just sitting there. Anytime I tell anyone that I work in cheese, almost everyone's immediate reaction is, I love cheese. The entire process takes around 5 hours. So we pasteurize our milk, fill our vat, add culture. After that would be rennet addition, which will coagulate the milk. And you let it sit undisturbed so it sets and makes දියර කිරි වලින් තමයි like a මුලින්ම pudding, චීස් non- හදන්නේ. එතකොට ඉස්සෙල්ලාම දියර කිරි මුදවනවා And ළමයි. at that point we ඉතින් මිශ්‍රීම cut. කරන ඔන්න ඔය කාර්යයේදී තමයි ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව It's ප්‍රයෝගී great. It කරගන්නේ. feels good. It's fun to make something. Since the day I started here, it's always been a really cool experience. Obviously, the fact that I love cheese and enjoy eating cheese made it really easy to get more in depth about this. I love being able to eat cheese every day, but I guess I could do that no matter what job I had. It's very fast-paced and enjoyable to keep herds away, moving, keep them from settling, sticking back to each other. They want to stick together naturally. It is a lot of cheese for a couple of arms. It's a very labor-intensive physical job. That's part of the fun of it. It's not. ඊට පස්සේ මේ කිරි වල තියෙන අර ජලයේ කොටස ඉවත් කරලා ඝන කොටස අර ගන්නවා මේ Working විදියට. with our hands. I think it continues to be interesting, and I love cheese. Absolutely love it. And from there, we are doing what's called cheddaring, and that's just a process of stacking and flipping the අරගෙන මේවා අද කරලා කුට්ටු විදියට හදනවා. form proteins and let the cheese acidify. That's the big step. That's really what adds a lot of the traits of our flagship. දැන් මෙහෙම හදන මේ It's fairly heavy, but ඊට පස්සේ just like anything else, you build the muscles with repetition. ආයසරයක් ළමයි මේ There's always more to ඊට learn. කාලයක් නැවතත් විවිධ සහ බැක්ටීරියා යොදවගෙන පදම් කරනවා. There පදම් is කිරීමෙන් certain තමයි ඒවට ආවේනික like රසයේ සුවඳ all අරගන්නේ. around all the time. ඔයගොල්ලෝ කඩේ තියෙන චීස් කාලා ඇති එක එක චීස් එක එක රහයි. 4 different ඒකට කියනවා ආවේනික රසයක් සුවඳක්. ඒක අරගන්න මේ පදම් කිරීම How මගින්. much cheese is in my fridge? It's a great situation, I guess. A fun way to learn. Well, it's a whole world. I mean, there's science. There's certainly a learning curve. In the beginning, people are like, wow, these things are really heavy. And then a couple months into working here, you're just moving stuff around, not even thinking about it. The flagship cheese is a delicious cheese, and that is because of a lot of different things. It's because of the passionate, involved people we have making it by hand every day. It's because of the recipe that we've developed over the years. The details of our recipe have an effect on what we're looking for, what we're trying to make. Final step is hooping. We put it into the hoop. It gets pressed into large blocks. The aging process is an integral part of our cheese making process here. The aging process affects texture, moisture, flavor profile. Always have a piece of flagship in my fridge at home. Super creamy, melts really well. It has enough flavor that you know you're eating cheese. Always loved a grilled cheese sandwich, so it seemed like a natural fit to come and work at Beechers. Probably one of the things that makes cheese so impressive is that there's so many different types. Depends so much on the person, the situation, everything. good grammar and spelling
සර් ඇහෙන්නේ දැන් ඇහෙනව නේද? ඔව් right. ඔව්. එතකොට අපි මේ රූප සටහනට උඩින් තියෙන ඡේදය මෙන්න මෙහෙම ලියා ගන්න ළමයි. ශුද්‍ර ජීවීන් මගින් මොකද්ද සර් ශුද්‍ර ජීවීන් මගින් සිදු කරනු ලබන කර්මාන්ත කිහිපයක් පහත දැක්වේ. කර්මාන්ත කිහිපයක් පහත දැක්වේ. හරි. එතකොට මෙන්න මේ කිරියාහාර නිපදවීම. හරි? මේ තුන් දෙනාම කිරියාහාර. ඊට පස්සේ බේකරි කර්මාන්තයේදී අපි එදා බැලුවා පාන් හදන හැටි නේ. එතකොට බේකරි ආහාර, ඒ කියන්නේ පාන්, බනිස් ඒ වාගේ බේකරි ආහාර නිෂ්පාදනයේදී ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. ඊළඟට විනාකිරි සහ මද්යසාර නිපදවීමට ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. විනාකිරි හදන්න. හරි? ඊට පස්සේ තවත් එක කර්මාන්තයක් තමයි මේ ආහාර නිෂ්පාදනයක් විදියට හතු. හතු කියන්නේ ඇත්තටම ශුද්‍ර ජීවියෙක් ළමයි. දිලීර වර්ගයේ ශුද්‍ර ජීවියෙක් නිපදවන ප්‍රජනක ව්‍යුහයක් තමයි හතු කියලා කියන්නේ. හතු කියන්නේ ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් කියලා කියනවා. ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් කියන්නේ මේ සමහර අය ඉන්නවනේ මස් මාළු කන්නේ නැති අය. අන්න ඒ අයට බොහොම ගුණයි. මොකද මස් මාළු වල ප්‍රෝටීන් නේ තියෙන්නේ. ඒතර මස් මාළු කන්නේ නැති අය ඉන්නවනම් ඒ වගේම මස් මාළු වගේම ගුණ ප්‍රෝටීන් තියෙන ආහාරයක් තමයි හතු කියලා කියන්නේ. එතකොට අපි කියනවා ඒක නිසා ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් කියලා. ඊට පස්සේ මේ ශුද්‍ර ජීවීන් යොදා ගන්න තවත් එකක් තමයි කොහු කර්මාන්තය. කොහු කර්මාන්තය. අපි ගිය සතියේ කොහු කර්මාන්තය ලංකාවේ කොහු හදන හැටි බැලුවා නේද ළමයි? මට මතක නෑ. බැලුවේ නෑ සර් නෑ නේද? රයිට්. ඒ කියන්නේ 9 පන්තියේ තියෙන ශුද්‍ර ජීවීන් පාඩමයි. ඒකේ මම කොහු කර්මාන්තය කරන හැටි පෙන්නුවා. අපි බලමු චුට්ටක් ලංකාවේ මේ කොහොමද පොල් එලි වලින් කොහු කෙඳි හදන්නේ කියලා. කොහු හදන්නේ කොහොමද කියලා බලමු. දැන් ඉස්සර කාලේ නම් ලංකාවේ මේ අපේ පැත්තෙත් කොහු කර්මාන්ත ශාලාවක් තිබ්බා. ලොකු එකක් නාල්ලේ තිබ්බේ. මේ එතකොට එකක් තියෙනවා නේද අර මේ හසාරලාගේ දුන්නේ අපේ හසාරලාගේ තියෙනවනේ. ඔව්. හසාරා ඔන්ලයින් එකට එන්නේ නැහැ මං හිතන්නේ. ඔව් එතකොට මේ විදිහට කොහු කර්මාන්තය කරන හැටි අපි බලමු චුට්ටක් බලන්න.
යනවනේ බලන්න ගත්තාමනේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ කෝ කර්මාන්තයේ වෙන හැටි ළමයි. මේ කොහු නිපදවද්දී මුලින්ම කරන්නේ මේ පොල්ලෙලි පල් කරනවා වතුරේ. මෙන්න මෙතෙන්දි තමයි ශුද්‍ර ජීවීන් උදව් වෙන්නේ අපිට. පොල්ලෙලි දින ගණනාවක් වතුර වලක පල් කරනවා. ඒකට කියන්නේ මට්ට වල කියලා. දැන් මේ තියෙන්නේ වල. දැන් එතකොට මේකේ පොල්ලෙලි පල් කරනවා. මෙන්න මෙතෙන්දි තමයි ශුද්‍ර ජීවියා උදව් වෙන්නේ. නේද? මේ කොහු එකිනෙක බැඳිලා තියෙනවා. ඒවට කියන්නේ පෙක්ටේට් කියලා. අපි කොහුබත් කියලා කියන්නේ. එතකොට අන්නේ පෙක්ටේට් කියන ද්‍රව්‍යයෙන් තමයි කොහු එකිනෙක බැඳිලා තියෙන්නේ. එතකොට මේ ජලයේ ඉන්න බැක්ටීරියා ළමයි ඒ කොහු කෙඳි එකිනෙක බැඳිලා තියෙන පෙක්ටේට් වියෝජනය කරලා කෙඳි වෙන් කර ගැනීම පහසු කරනවා. එතකොට මුලින්ම ජලයේ පල් කරනවා. පල් කරද්දී ජලයේ ඉන්න බැක්ටීරියා උදව් වෙනවා කොහු එකිනෙක බැඳිලා තියෙන පෙක්ටේට් වියෝජනය කරන්න. හරි. ඊට පස්සේ මේ පල් කරපු පොල්ලෙල්ල අරගෙන ලොකු ඇන ගහපු රෝදයක් තියෙනවා. ඒ රෝදේ එන්ජිමකින් කරකවන්නේ නැත්තම් මෝටරයකින්. ඒතර මෝටරෙන් කරකවන ඒ ඇන ගහපු රෝදයට අල්ලනවා මේ පොල්ලෙල්ල. අල්ලපුවාම මේකේ තියෙන කෙඳි ටික වෙන් වෙනවා ලේසියෙන්. ඔය තියෙන්නේ වතුරේ දාලා දින ගණනාව පල් කරපු පොල්ලෙලි. රෝදේ. එතකොට මේක ඉන්ජිනෙන් කරකවනවා. කරකවද්දි මේකට තමයි පොල්ලෙල්ල අල්ලන්නේ. දාන්නේ. ඔය විදියටයි අල්ලන්නේ බලන්න. එතකොට අර පොල්ලෙල්ල ඇනවලට අහු වෙලා අර කොහොබත් ටික අයින් වෙලා පෙක්ටේට් ටික අයින් වෙලා කෙඳි ටික වෙන් වෙනවා. එන්නේ කෙඳි අතර තිබ්බ පෙක්ටේට් කියන ඒවා. අපි ඒවට කොහොබත් කියලා කියන්නේ. ඊට පස්සේ මේ තියෙන කොහු ටික දැන් අරගෙන ආයේ මේවා තියෙන ඒ කොටස් ඉවත් කරලා හොඳ පිරිසිදු කෙඳි ටික අරගන්න මෙන්න මේ වාගේ අංශයක් තියෙනවා. මේකට දාලා කරකවනවා. දැන් මේකෙදි වෙන්නේ අර තවදුරටත් මේකේ තියෙන කොහොබත් ටික හැලෙනවා. හැලලා පිරිසිදු පොල් කෙඳි අයින් කරගන්න පුළුවන්.
හරි. එහෙමනම් ওই විදිහට තමයි කොහු කර්මාන්තය කරන්නේ. එතකොට මේ ඒ විදිහේ මේ කර්මාන්ත රාශියකට අපි ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. රයිට්. ඊළඟට ශුද්‍ර ජීවීන් භාවිතා කරන තවත් මිනිසාට ප්‍රයෝජනවත් වෙන එක ශාස්ත්‍රයක් තමයි වෛද්‍ය විද්‍යාවේදී. වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා. දැන් මේ අද අපේ පැත්තේ මේ බල්ලොන්ට අද නෙවෙයි ඊයේද කොහෙද? ඊයේ අද පොයනේ ඊයේ මේ පිස්සු බලු බෙහෙත් විද්දා. ජල බීතිකා රෝගය මේ පැත්තේ පැතිරෙනවායි කියලා බල්ලොන්ට මේ පිස්සු බලු වෙන්නත විද්දා. එතකොට දැන් බල්ලන්ට පිස්සු බලු බෙහෙත් විදින්නේ ළමයි ලෙඩේ හැදිලාද? නෑ. ලෙඩේ හැදිලා. එහෙනම් මොකටද බෙහෙත් විදින්නේ ලෙඩක් නැතුව? ඇයි ලෙඩක් නැතුව බෙහෙත් විදින්නේ ළමයි? ඒ ජල බීතිකා රෝගය හැදුනම මේ තවල් ටිකක් මේ දේශ වෙනවනේ එන්න තිබ්බම මේක නවත්තන්න ඒ ජල බීතිකා රෝගය. ඒ කියන්නේ බල්ලට දැන් ඒ බෙහෙත විද්දට පස්සේ බල්ලට ඒක හැදෙනවද? හැදෙනවා. නෑ පුතේ ඒක බෙහෙත විදින්නේ හැදෙන එක වළක්ව ගන්න. ජල බීතිකාව හැදුනට පස්සේ හොඳ කරන්න බෑ. ජල බීතිකාව කියන්නේ බොහොම භයානක රෝගයක්. මිනිසුන්ටත් වැළඳෙනවා. සුනකයෝ බල්ල මාර්ගයෙන් අපිට හැදෙන්නේ. බල්ල තමයි වාහකයා ඇත්තටම. ඒක ජල බීතිකා කියන්නේ මේ වාහකයටත් අනුතුරුදායක රෝගයක්. දැන් හිතන්නකෝ ඩෙන්ගු කියන එක. ඩෙන්ගු කියන්නේත් වෛරසයක්. ඩෙන්ගු වෛරසයේ වාහකයා මදුරුවා. හැබැයි ඩෙන්ගු වෛරසයෙන් මදුරුවට හානියක් නැහැ. හානි කරන්නේ අපිට. මිනිසාටනේ ඩෙන්ගු වෛරසය. දැන් මේක එහෙම නෙවෙයි ජල බීතිකා රෝගයේ වාහකයා බල්ලා. ප්‍රධාන වාහකයා. තව කට්ටිය ගොඩක් ඉන්නවා පූසොත් ජල බීතිකාව බෝ කරනවා. ශීර්පායි සත්තු හැමෝටම ජල බීතිකාව හැදෙනවා. දැන් පහුගිය කාලේ අපේ ලංකාවේ ඕගොල්ලන්ට නිවුස් එහෙම බැලුවා නම් අහන්න ඇති මේ හොරණ පැත්තේද කොහෙද? හොරණ පැත්තේ කැලේ ඉන්න නරි ගමට ඇවිල්ලා මිනිස්සුන්ට හපනවා, බල්ලුන්ට හපනවා. නරි. ඒ කියන්නේ පිස්සු හැදිලා ඒගොල්ලන්ට. එතකොට නරියා කියන්නේ කැලේ ඉන්න වාහකෙක්. නේද? ඒ වගේ මේ මුගටියෝ ඒ හැම සතෙකුටම ජල බීතිකාව හැදෙනවා ශීර්පායි සත්තුන්ට. එතකොට මිනිසාගේ ප්‍රධාන වාහකයා තමයි බල්ලා. ජල බීතිකා එන්නත් කරන්නේ අපි ජල බීතිකා රෝගේ හැදෙන එක වළක්වන්න. මේ ජල බීතිකා එන්නත විදපුවාම ඒ බල්ලට රෝගේ හැදෙන්නේ නැහැ. එක එන්නතක් ගැහුවට හරියන්නේ නැහැ ජීවිත කාලෙටම. හරි? මාස 6න් අයට එන්නත් කරන්න ඕන. එතකොට ඒ වාගේ එන්නත් වලට අපි කියනවා ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා. ඔයගොල්ලන්ට ඉස්කෝලෙන් බෙහෙත් විදලා ඇති. නේද? ඔයගොල්ලන්ට ඉස්කෝලේදී බෙහෙත් විදනවා. මේ මෑතකදී මං හිතන්නේ විද්දා ඔයගොල්ලන්ට 7 පන්තියේදී විතර බෙහෙතක් විද්දානේ. ඔව්. මොකක්ද ඒක? මොකක්ද හිතෙන්නේ? මතක නැද්ද මොකක්ද කියලා? වැඩිහිටි පිටගැස්ම. ඔව් පිටගැස්මද? පිටගැස්මට. එතකොට දැන් පිටගැස්ම හැදිලාද විද්දේක? නෑ. ඇයි විදින්නේ? හැදෙන එක වළක්වන්න. ඔන්න ඔය જાතිය එන්නත් වලට කියනවා අපි ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා. දැන් මේ දවස්වල අපේ දරුණු විදියට පැතිරෙන්නේ COVID-19 වෛරස් එක කොරෝනා. එතකොට දැන් මේ වෙද්දී එංගලන්තේ ඇමරිකාව වගේ රටවල මේ කොරෝනා රෝගයටත් එන්නතක් දෙනවා. කොරෝනා රෝගයටත් එන්නතක් දෙනවා. අපේ ලංකාවේ තාම එන්නත් කරන්නේ නැහනේ. එන්නත් කරන්නේ අපිට පිටරටින් ගේන්න වෙනවා. මොකද අපේ ලංකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් හදන්නේ නැහැ නේ. පරීක්ෂණ වෙන්නේ නැහැ ලංකාවේ. ඒවට අවශ්‍ය පහසුකම් නැහැ. අපේ විද්‍යාගාර පහසුකම් නැහැ. නේද? ඉතින් ඒක නිසා ලංකාවේ එහෙම එන්නතක් පරීක්ෂා කරේ නැහැ. මොකුත් එහෙම හැදුවේ නැහැ. ඉන්දියාවේ හැදුවා, ඇමරිකාවේ නේද? ඒ වාගේ එංගලන්තේ ඒගොල්ලෝ අත්හදා බැලුවා එන්නත්. දැන් ඒගොල්ලෝ විදිනවා. දැන් ඉන්දියාවේ එන්නත් ලංකාවට මේ හෙටානින්ද ගේනවා කියලා කියනවා. ඉතින් එතකොට ඒ එන්නත දෙන්නෙත් මේ කොරෝනා හැදෙන එක වළක්වන්න. අන්න ඒ විදිහට කිසියම් රෝගයක් වැළඳීමේ අවදානමක් තියන අයට ඒ රෝගය වැළඳෙන එක වළක්වන්න දෙන එන්නතක් තමයි ප්‍රතිශක්තිකරණ එන්නතක් කියලා කියන්නේ. එතකොට ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්න
ශුද්‍ර ජීවීන් යොදා ගන්න. ඔය එන්නත් හදන්නේ ශුද්‍ර ජීවීන් යොදා ගන්න. ඕගොල්ලන් ගෙදර ඇති බලු පැටවු ඉන්නවා නම් බල්ලට බෙහෙත් විදින පොත. දොස්තර මහත්තයා ලකුණු කරලා දෙනවා පොතක. ඒ පොත අරගෙන බලන්න ඕකේ තියෙනවා ජල බීතිකා එන්නත තව ගොඩක් තියෙනවා. ඔය එන්නත් වලට එන්නත් කරාට පස්සේ එන්නත් බෝතලේ තියෙන ස්ටිකර් එක අලවනවා දොස්තර මහත්තයා පොතේ. ඒ ස්ටිකර් එක කියවලා බලන්න. ඒකේ චූටි අකුරෙන් තියෙනවා ජල බීතිකා එන්නත. ඒ බෝතලේ ලේබල් එකේ චූටි අකුරෙන් තියෙනවා killed virus කියලා ඉංග්‍රීසියෙන්. මොකද්ද killed virus කියන්නේ? killed virus කියන එකේ තේරුම මොකද්ද? killed virus කියන්නේ මරණ ලද වෛරසය. ඒ කියන්නේ එන්නත විදිහට අපිට දෙන්නේ ළමයි මරපු ජල බීතිකා වෛරසය. ජල බීතිකා එන්නත විදිහට බල්ලට දීලා තියෙන්නේ මරපු වෛරසය. නේද? එහෙමනම් අන්න ඒ විදිහට ශුද්‍ර ජීවීන් භාවිතා කරලා තමයි ප්‍රතිශක්තිකරණ එන්නත් හදන්නේ. ප්‍රතිශක්තිකරණ එන්න. හරි? ඊට පස්සේ තව වර්ගයක් තමයි ප්‍රතිජීවක ඖෂධ කියන ඒවා. වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිජීවක ඖෂධ කියලා જાතියක් තියෙනවා. මේ ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ ළමයි ශුද්‍ර ජීවී ආසාදන වලට. දැන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ මොනවා හරි කැපිලා හරි වැටිලා හරි තුවාලයක් හැදෙනවා. ওই තුවාලේ පැසවනවා. තුවාලේ පැසවුවාම දොස්තර මහත්තයාගෙන් බේත් කියන්න ගියාම දොස්තර මහත්තයා දෙනවා නිල් පාට තව සුදු පාට නිල් පාට වාගේ බෙහෙත් කරලක් දෙනවා. අන්නේ කරලට කියනවා ඇමොක්සලින් කියලා. ඉස්සෙල්ලාම දෙන කරල තමයි ඇමොක්සලින්. ඇමොක්සලින් බැරි වුණාම ඊට වැඩිය තව ටිකක් සැර බේතක් දෙනවා. ඇමොක්සලින්, ඕග්මෙන්ටින් ඔව්වාගේ එක එක නම් වලින් දොස්තර මහත්තුරු දෙනවා. ඔව්වට කියනවා ප්‍රතිජීවක ඖෂධ කියලා. මේ ප්‍රතිජීවක ඖෂධ හදන්නේ ශුද්‍ර ජීවීන්ගෙන්. ලෝකෙ මුලින්ම හදපු ප්‍රතිජීවක වෛරසය තමයි පෙනිසිලින් කියලා කියන්නේ. ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියලා වෛද්‍යවරයෙක් හැදුවේ පෙනිසිලින්. හරි? එතකොට මේ පෙනිසිලින් කියන ඖෂධය හැදුවේ දිලීරයකින්. දිලීරයක් නිපදවන රසායනික ද්‍රව්‍යයක් ඒ පෙනිසිලින් කියන්නේ. ඉතින් මෙන්න මේ විදියට වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍ර ජීවීන් යොදා ගන්නවා ප්‍රතිජීවක ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්න. අපි ලියාගමු ළමයි මේව ලියාගමු. වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිජීවක ඖෂධ හා ප්‍රතිශක්තිකරණ එන්නත්. ප්‍රතිජීවක ඖෂධ හා ප්‍රතිශක්තිකරණ එන්නත්. නිපදවීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගනු ලැබේ. ශුද්‍ර ජීවීන් යොදා ගනු ලැබේ. හරි, අපි බලමු මේ ප්‍රතිජීවක ඖෂධ ගැන සිංහල වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ එකක්. හරි, කොහොමද මේවා හදන්නේ කියලා මේක ඇති අපි චුට්ටක් බලමු මේකේ මොකද්ද කියන්නේ කියලා.
ප්‍රතිජීවක ඖෂධ ගැන තියෙන එකක් මේක. ආයුබෝවන් කියලා පිළිගන්නවා මෙඩ්ට්‍රැක් YouTube channel එකට. අද අපි කතා කරමු ඇන්ටිබයොටික් ගැන. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇතිනේ නේ? මොනවද මේ ඇන්ටිබයොටික් කියන්නේ? ඇන්ටිබයොටික් කියන්නේ අපේ භාෂාවෙන් කියනවා ප්‍රතිජීවක වලට. ඒ කියන්නේ බැක්ටීරියා ආසාදනයකදී අපි පාවිච්චි කරන ඖෂධය තමයි ප්‍රතිජීවක කියන්නේ. ඇත්තටම ප්‍රතිජීවක වල ඉතිහාසය ගැන කතා කරනවා නම් 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් තමයි මුලින්ම පෙනිසිලින් හොයාගත්තේ. ඒ පෙනිසිලින් හොයා ගැනීමත් එක්ක ඇන්ටිබයොටික් වල ගමන් මඟ වෙනස් වුණා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. ඒ කියන්නේ අද අපි පාවිච්චි කරන ඇමොක්සිලින් එහෙම නැත්නම් අද අපි පාවිච්චි කරන වඩා දියුණු ඇන්ටිබයොටික් දක්වා එන්න හේතු උනේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ මේ පෙනිසිලින් හොයා ගැනීමත් එක්ක. ඇත්තටම පෙනිසිලින් හොයාගත්තට පස්සේ ගොඩක් මිනිස්සු මැරෙන එක නැවතුණා. ඒ කියන්නේ ඒ කාලේ ගොඩක් මිනිස්සු ආසාදන වලින් මේ ගියා. ඒ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ පෙනිසිලින් හොයා ගැනීමත් එක්ක මිනිස්සු මැරෙන එක අඩු වුණා. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ සොයා ගැනීමත් එක්ක ඒක වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් වුණා 1945. ඒ කියන්නේ පෙනිසිලින් හොයාගෙන අවුරුදු 10කට විතර පස්සේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට නොබෙල් තෑග්ග හම්බ වෙනවා පෙනිසිලින් හොයාගත්ත එකට. දැන් අපි කතා කරමු ඇන්ටිබයොටික් කොහොමද අපේ ඇඟේ වැඩ කරන්නේ කියලා. ඇත්තට තේරෙන භාෂාවෙන් කියනවනම් ඇන්ටිබයොටික් වලින් කරන්නේ අපේ ඇඟට ඇතුළු වෙලා ඉන්න බැක්ටීරියා වලට විරුද්ධව සටන් කරන එක. සටන් කරලා ඒ බැක්ටීරියා වඩවන කරලා දාලා අපේ ඇඟෙන් අයින් කරනවා. එතකොට අපි ලෙඩ සනීප වෙනවා. මේකට මෙකැනිසම් තුන, ඒ කියන්නේ යාන්ත්‍රණ කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි හැමෝම දන්නවා සෛලයක තියෙනවා සෛල බිත්තියක්, ඒ වගේම ඇතුලේ ප්‍රෝටීන් තියෙනවා, න්‍යෂ්ටික අම්ල තියෙනවා, තව තව ඉන්ද්‍රිකා ගොඩාක් තියෙනවා. ඉතින් ඇන්ටිබයොටික් වලින් කරන්නේ මම කලින් කියපු තැන් වලට ගිහිල්ලා ඒ තැන් වල ක්‍රියාකාරීත්වය අඩපණ කළා බැක්ටීරියා වලට විරුද්ධව සටන් කරන එක. සමහරක් ඇන්ටිබයොටික් වර්ග තියෙනවා. හරි. දැන් මෙතනින් ඉන්න ඕගොල්ලන්ට ළමයි ඕනේ නැහැ කියන්නේ ඕගොල්ලන්ට ඒවා තාම මේ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිජීවක ඖෂධයක් කොහොමද අපේ ඇඟ ඇතුළේදී වැඩ කරන්නේ කියලා එයා කියන්නේ. එතකොට ඒවා එච්චර ඕනේ නැහැ. අපි මේ දැනගන්න ඕනේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන වෛද්‍යවරයා තමයි මේ පෙනිසිලින් කියන ප්‍රතිජීවක ඖෂධය මුලින්ම හඳුනගත්තේ. හරි? එතකොට ඒ ටික ඕගොල්ලෝ දැනගත්තාම ඇති. එතකොට පෙනිසිලින් කියන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියලා මේ වෛද්‍යවරයෙක් බැක්ටීරියා විනාශ කරන්න හොයාගත්තු ඖෂධයක්. හරි? මේකෙන් බැක්ටීරියා විනාශ කරන්න පුළුවන්. දැන් මෙහෙම කතාවකුත් තියෙනවා කතා කරද්දි ළමයි. ඔය පරණ කතාවක් තියෙනවා අපේ ලංකාවේ මේ දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කාලේ යුද සෙබළුන්ට කිව්වලු මේ පරණ කැවුම් මුලක්. ඒ කියන්නේ කැවුම් උයලා ඒ කැවුම් මුල පරණ වෙන්න තියලා පුස් කාපු කැවුම්. පුස් කැවුම් මුලක් අරගෙන යුද්ධයට යන්න. යුද්ධයට ගියේ පුස් කැවුම් අරගෙනලු. මේ ඒ කියන්නේ කැවුම් වල තෙල් කෑම වල පුස් හැදුනහම මේ තෙල් කෑම වල හැදෙන්නේ මෙන්න මේ පෙනිසිලියම් වර්ගයේ දිලීර. එතකොට යුද්ධයට ගිහින් තුවාල වුණාම ඒ යුද්ධයට ගියේ මේ යුද බටය මොකද්ද කරන්නේ මේ පුස්කාමු කැවුම් ගෙඩියක් තුවාලෙට තියලා බඳිනවලු. බැඳ ගන්නවා. එහෙම වුණාම තුවාල ඉක්මනට හොඳ වෙනවලු ළමයි. දැන් ඒ ඉතිහාස කතාව ගත්තාම ඇත්තටම මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට කලින් අපේ ලංකාවේ රජ කාලේ මේ පෙනිසිලින් කියන ඖෂධය හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ පුස්කාපු කැවුම් වල මේ පෙනිසිලින් ඖෂධය හැදෙනවා. මොකද ඒ කැවුම් වල හැදෙන්නේ මේ පෙනිසිලින් කියන දිලීරය. පෙනිසිලියම් පොගනාටු මේ දිලීරේ නම. එතකොට මේ පෙනිසිලියම් වර්ගයේ දිලීර තමයි කැවුම් වල හැදෙන්නේ. එහෙම හැදුනා මේ කැවුම් ගෙඩියේ ඉන්න පෙනිසිලියම් වර්ගයේ දිලීර වලින් පෙනිසිලින් හදනවා කැවුම් ගෙඩිය. එතකොට පුස් කැවුම තුවාලෙට තියලා බැඳගත්තාම ඒකේ තියෙන පෙනිසිලින් වලින් අර තුවාලේ නරක් වෙන්න හේතු වන බැක්ටීරියා විනාශ කරනවා. නේද? එතකොට අවුරුදු දහස් ගානකට කලින් නේද මේ මෑත ඉතිහාසයේ 1900 ගණන් වල බටහිර ජාතිකයෝ පෙනිසිලින් හොයාගන්න කලින් සමහර විට අපේ කට්ටිය මේ හෙළවෙදගමේ නේද? ඔවා මේ දවස්වල කියන්නත් හොඳ නැති කතා නේද? ඔය හෙළවෙදගම ගැන එක එක පැණි අනම්මනම් කොරෝනා පැණිත් තියෙන කාලේ. ඉතින් කොහොම හරි එහෙම ඉතිහාසෙකුත් ලංකාවේ තිබිලා තියෙනවා කියලා කියනවා හරි. ඒකත් දැනගන්න ඕන කාරණයක් අපි. රයිට්. එහෙමනම් ඒ විදිහට චුට්ටක් මේකත් බලමු ඕන්න. මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්
too much of the world. penicillin හොයාගත්ත එක ගැන පොඩි Disease can be said to be the most deadly. වීඩියෝ එකක්. Disease often fathers hunger and poverty. This is the story of how one of the mightiest weapons against disease was forged. It is the story of penicillin, the first of the modern wonder drugs known as antibiotics. මේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන වෛද්‍යවරයා මේ එයාගේ ලෙඩ්ඩුන්ගේ තුවාල නරක කරන බැක්ටීරියා ගැන පරීක්ෂණයක් කරා. මරණ වීඩියෝ එකක් නේද? And in laboratories throughout the world, the search goes on. තුවාල නරක වෙන්න හේතු වන බැක්ටීරියා ගැන එයා පරීක්ෂණයක් කරලා තියෙනවා. එතකොට එයා කරලා තියෙන්නේ බැක්ටීරියා වගා කරලා. And developed රෝපණ මාධ්‍යයක් හදලා ඒකේ බැක්ටීරියා වගා කරලා. scientists. එහෙම They බැක්ටීරියා achieved වගා කරලා. revolutionized medicine. එතකොට එයා දැකලා තියෙනවා එයා හදන Alexander Fleming, for the initial මැරෙනවා. of penicillin. හේතුවක් නැතුව මැරෙනවා. Dr. E.B. Chain, ඒ ගැන හොයලා බලද්දි තමයි එයා දැකලා තියෙන්නේ එයා මේ බැක්ටීරියා වගා කරන්න they're ගත්ත finding its වල ඒකට curative power කියන්නේ to පෙට්‍රි benefit කියලා. millions. ඒ දීසි වල Early දිලීරයක් ඉන්නවා. 1920s, ඒතකොට ඒ දිලීරය නිපදවන රසායනික ද්‍රව්‍යයක් නිසා තමයි මේ බැක්ටීරියා Alexander මැරෙන්නේ හඳුනගත්තා. Fleming, a young bacteriologist, හරි එතකොට ඒ මාර්ගයෙන් තමයි population department of such as appears ඇලෙක්සැන්ඩර් on ෆ්ලෙමින් cocaine කියන වෛද්‍යවරයා මේ began to දිලියන්ගේ grow. වගා කරපු A පෙට්‍රි spoiled experiment. But with mind alerted by the earlier work on protective substances, he looked closer. මේ දිලීරය He saw නිපදවන that near to the mold, no germs were growing. Might පෙනිසිලින් it be කියන that ඖෂධය this හඳුනගත්තා. mold, like the human body, produced a substance capable of destroying germs? හරි. He made tests. රයිට්. ඒ ගැන විස්තර අපි පස්සේ කතා කරමු වැඩි විස්තර. ඔයගොල්ලන් 9 පන්තියේත් එහෙම මේ කතන්දර තියෙනවා. හරි? රයිට්. ඊට පස්සේ ඊළඟට ශුද්‍ර ජීවීන් භාවිතා කරන ඊළඟ අවස්ථාව කොම්පෝස්ට් හා ජීවායු සෑදීම. අපි මේ උඩ ඡේදේ ළමයි ලියාගත්ත නේද? උඩ ඡේදේ ලිව්වා නේද ළමයි? ඔව් සර්. රයිට්. ඊට පස්සේ කොම්පෝස්ට් හා ජීවායු සෑදීම. මොනවද කොම්පෝස්ට් කියලා කියන්නේ? කොම්පෝස්ට් හදන්නේ මොනවයින්ද ළමයි? කොම්පෝස්ට් කියලා කියන්නේ ඊර ගුණ වලින් දි รา පත් වන ශාක කොටස් සත්තුන්ගේ මල ද්‍රව්‍ය ඒවයින් නිපදවන පොහොරක්. ගොම නේද? ගොම කියන්නේ තනිකරම පොහොරක්. එතකොට ශාක කොටස් සත්ත්ව කොටස් වියෝජනය කරලා හදාගන්න පොහොරක් තමයි කොම්පෝස්ට් කියන්නේ. මේ කොම්පෝස්ට් කියන්නේ ළමයි ශාක වලට බොහොම හිතකර පොහොර වර්ගයක්. මේකේ තියෙන වැදගත්කම තමයි දැන් අපි දන්නවා රසායනික පොහොර භාවිතා කරපුවාම ඒවයින් අතුරු ප්‍රතිඵල තියෙනවනේ. අතුරු ප්‍රතිඵල කියන්නේ රසායනික පොහොර දාපුවාම පසේ ඉන්න ශුද්‍ර ජීවීන් මැරෙනවා. පාංශු ජීවීන්. සමහර රසායනික පොහොර වල තියෙන සංයෝග ඒවා ශාකවල තැම්පත් වෙලා භෝගවල තැම්පත් වෙලා ඒවා අපේ ශරීරයට එනවා. අපි ඒ ආහාර ගත්තාම ඒවා අපේ ශරීරයට එනවා. එහෙම වුණාම අපිට විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. එහෙම ප්‍රශ්නත් එනවා. රසායනික පොහොර නිසා. ඒතකොට කොම්පෝස්ට් පොහොර යෙදීමේදී පසේ ඉන්න ශුද්‍ර ජීවීන්ට හානියක් වෙන්නේ නැහැ. ඒවා යොදලා හදන භෝග ආහාරයට ගත්තාම අපිට කිසිම හානියක් වෙන්නේ නැහැ. නේද? දැන් අලුතින් මිනිස්සු ගොඩක් අය මේ කොම්පෝස්ට් විතරක් දාලා සමහර භෝග වර්ග හදනවා. කාබනික වගාව කියලා ඒකට කියන්නේ. හරි. එතකොට ඒ විදිහට මේ කොම්පෝස්ට් කියන්නේ බොහොම සාරවත් පොහොරක්. මේ කොම්පෝස්ට් නිපදවන්න යොදා ගන්නවා දිලීර සහ බැක්ටීරියා කියන කාණ්ඩයේ ශුද්‍ර ජීවීන්. එතකොට ජීව වායුව කියන්නේ මොකද්ද? ජීව වායුව. ජීව වායුව කියන්නේ ඒ විදිහටම ශාක හා සත්ත්ව කොටස් ශාක හා සත්ත්ව කොටස් දි รา පත් වෙන ශාක හා සත්ත්ව කොටස් යොදලා හදාගන්න වායුමය ඉන්ධනයක්. වායුමය ඉන්ධනයක් ගොම වලින් හදන්න පුළුවන්. පිඳුරු වලින් හදන්න පුළුවන් මේක. ලංකාවේ හදන්නේ ගොමයි පිඳුරුයි දාලා. මේක ක්‍රම දෙකක් තියෙනවා.
ලංකාවේ ක්‍රමයයි චීන ක්‍රමයයි. චීන ක්‍රමයේදී ඔය ඌරොන්ගේ මල ද්‍රව්‍ය, හරකුන්ගේ මල ද්‍රව්‍ය මේවයින් කෙලින්ම ජීව වායුව නිපදවන්න පුළුවන්. අපේ ගෙවල් වල ගෑස් ලිපේ කෙලින්ම පත්තු කරන්න පුළුවන් වායුමය ඉන්ධනයක්. හරි? එතකොට අපිට බොහොම වැදගත් වෙන ඉන්ධනයක් ජීව වායුව කියන්නේ මේක හදාගන්න පුළුවන් ශුද්‍ර ජීව. මේකට උදව් වෙන්නේ බැක්ටීරියා. බැක්ටීරියා කාණ්ඩේ ශුද්‍ර ජීවීන් තමයි උදව් වෙන්නේ මේකට. දැන් තියෙනවා ළමයි ජීව වායු ජනක ප්ලාස්ටික් ටැංකිය වලින් හදපු ඒවා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ගෙදර ජීව වායු ජනක ටැංකියක් ගෙනත් තියාගෙන ඒකට ගෙදර ඉතුරු වන දැන් අම්මා එළවලු කපලා ඉතුරු වෙනවනේ රොඩු ටික අන්න ඒ ටික දාන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර මිදුළු අතු ගාලා එකතු වෙන කොළ රොඩු ටික දාන්න පුළුවන්. කුණු වන එළවලු පළතුරු දාන්න පුළුවන්. එහෙම දාපුවාම ඒකෙන් ජීව වායුව අරගන්න පුළුවන්. හරි? දැන් හදලා තිනවා ලංකාවේ ආර්පිකෝ කියලා කම්පැනියක් තියෙන ආන් එකකින් හදලා තිනවා මේ ජීව වායු ජනකය. මම පෙන්නන්නම් ඒක. හරිත හෙටක් මෙන්න ජීව වායු ජනකය ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකයෙන් ඉවතලන අපද්‍රව්‍ය යොදාගෙන ගෙදරට අවශ්‍ය කරන ගෑස් ගෙදරදීම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ආණ්ඩු කතාව ගෑස් වලට යන මං කියන්න ඕනේ නැහැ. පතා ඉදිරි කරගන්න පුළුවන්. දියර කොම්පෝස්ට් පවරත් ඒ හරහා නිවසට ලබා ගන්න පුළුවන්. ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකයක් සවිකර ගැනීම කොහෙත්ම අමාරු දෙයක් නෙවෙයි. මුළු තැන් ගේට යාබදු තැනක එය සවිකර ගැනීමෙන් වැඩ පහසු වෙනවා. මේ ටැංකිය කොටස් දෙකකින් යුක්තයි. මේ තියෙන්නේ ටැංකියේ කසල පැසවීම සිදුවන පහළ කොටස. නිපදවෙන ගෑස් එකතු වෙන්නේ ටැංකියේ ඉහළ කොටසේ. මුලින්ම ටැංකියෙන් අඩක් ජලය පුරවන්න. එවිට මේ ටැංකියේ ඉහළ කොටස උඩට එසවෙනවා. පැය දෙකක් පමණ නිරීක්ෂණය කරන්න. පැය දෙකකට පසු වෙනසක් සිදු නොවේ නම් කරාමය අරින්න. එවිට ටැංකිය පහළ බසිනවා. දැන් ගොමසා ජලය හොඳින් දේරයක් ලෙස මිශ්‍ර කරගන්න. ඒකකේ පොහොර පිටවන නලය ඉහළට හරවන්න. ඉන් පසු දිය කරගත් ගොම මිශ්‍රණය ඒකකයට දමන්න. පසුව ඒකකයත් සමඟ ලබා දෙන උත්පෙරකයෙන් භාගයක් ජලය සමඟ මුසු කර ඒකකයට දමන්න. සම්පූර්ණයෙන් පහළ බැස ඇති ගෑස් පිරෙන ටැංකියට ඉහළින් ජලය පිරෙනතුරු ගොම මිශ්‍රණය පුරවන්න. ඒකකය තුළ වාතය නැති බව තහවුරු කරගත් පසු කරාමය වසන්න. පසුව ඉහළට හැරවූ කොම්පෝස්ට් පිටවන නලය පහළට හරවන්න. එවිට වැඩි ජලය පිටතට යනු ඇති. දෙවන දිනේ ජලය සමඟ සීනි මිශ්‍රණයක් ඒකකයට දමන්න. ඔය මුලින්ම හදාගන්නකම් විතරයි ඕව දාන්නේ. ඊට පස්සේ ඕව දාන්නේ නැහැ. ත්‍රේ හා උපදේශකගේ අනුදැනුම මත ඒකකේ ක්‍රියාත්මක කරන්න. ඔන්න බලන්න දාන්න ඕන දේවල්. ඉවතලන එළවලු පළතුරුවාදී කාබනික අපද්‍රව්‍ය දිනකට දෙවරක්ම ජලය සමග එක් කර මෙන්න මේ නලයෙන් ඇතුළට දාන්න. මේ නලය හරහා පැසෙන කසලවලින් ස්වභාවික දියර කොම්පෝස්ට් පිට කරනවා. ගෙවත්තේ පැලවලට මේ තරම් හොඳ පොහොරක් තවත් නෑ. ගෑස් නිපද වෙනකොට මේ ඉහළ ටැංකිය ටික ටික උඩට එසවෙනවා. මෙන්න මේ කරාමයට නලයක් සවිකර ගැනීමෙන් එකතු වෙන ගෑස් මුළු තැන්ගේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔන්න දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ. කුණු කසල ටැංකියට වැටෙනවා. ඒ ඇතුලේ පැසීමෙන් ගෑස් මෙන්න මෙහෙම ඉහළ ටැංකියට එකතු වෙනවා. ඒ අතරේ පහතින් දියර කොම්පෝස්ට් පිට වෙනවා. මෙන්න මේ කරාමෙන් නලයක් කරහා එකතු වන ගෑස් මුළු තැන්ගෙට යනවා. ඔබට ලැබෙන ජීවවායුව අනෙකුත් ගෑස් වර්ග වගේ අනතුරුදායක නෑ. ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකය ගෙදර කැලිකසල ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක්. සරුසාර ගෙවත්තක් වගේම ලොකු මුදල් ඉදිරියකුත් ආපිකෝ ග්‍රීන් ගෑස් ඒකකය ඔබට ලබා දෙනවා. රයිට්. එතකොට ඕගොල්ලෝ දැක්කා එහෙමනම්
ජීව වායුව කියන්නේ මොකක්ද කියලා නේ. එතකොට දි รา පත් වෙන ශාක කොටස් සත්ව මල ද්‍රව්‍ය ඒවයින් නිපදවන්න පුළුවන් වායුමය ඉන්ධනයක්. එතකොට ඒක අපේ ගෑස් ලිපට කෙලින්ම පත්තු කරන්න පුළුවන්. හැබැයි අපේ ගෑස් ලිපට බෑ ළමයි. ඒකට හදපු ගෑස් ලිප් තියෙනවා. මොකද අපේ ගෑස් ලිපේ ටිකක් පීඩනය වැඩිපුර තියෙන්න ඕන එන්න. නමුත් ජීවායු ජනකයේ එච්චර ලොකු පීඩනයක් එන්නේ නැහැ. ඒක නිසා ඒකට වෙනම හදපු ගෑස් ලිප් තියෙනවා. කොහමද නිල් දැල්ලක් එනවා අර විදියටම. ඉතින් බලන්න gedara අපතේ යන ද්‍රව්‍ය වලින් අපට බොහොම ප්‍රයෝජනවත් වායු ඉන්ධනයක්. එතකොට දැන් මේ වාගේ එකක් අපේ gedara තියෙනවා නම් ජීවායු ජනකයක් අපිට ගෑස් ගේන්න ඕනේ නැහැ. යුම්පියුම් කටයුතු කරන්න අපි ගෑස් වලින් උයනවා පියනවනේ. එතකොට ඒව ඕනේ නැහැ. කෙලින්ම පුළුවන් ජීවායුවෙන් ඒ හැම දෙයක්ම කරගන්න. හරි. අපි පොඩ්ඩක් මෙහෙම ජීවායුව මේ තියෙන ළමයි මේ තියෙන්නේ අර ප්ලාස්ටික් ටැංකි නෙවෙයි. මේ ඉස්සර කාලේ ජීවායු ජනක මේව පොළොවේ හදනවා. වෙනම ටැංකියක් පොළොවේ හාරලා ජීවායු ටැංකියක් හදනවා. ඒතර මේ ටැංකිය තමයි ශාමික ඔයාගේ මයික් එක ඕෆ් කරගන්න පුතේ. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන් කරගෙන අහන්න. right. හරි. අපි මෙහෙම ලියමු උඩින් කොම්පෝස්ට් සහ ජීවායු සෑදීම කියන මාතෘකාව. දි รา පත් වන ශාක හා සත්ව කොටස් දි รา පත් වන ශාක හා සත්ව කොටස් මත බැක්ටීරියා හා දිලීර ක්‍රියාත්මක වීමෙන් සත්ව කොටස් දි รา පත් වන ශාක හා සත්ව කොටස් මත බැක්ටීරියා හා දිලීර ක්‍රියාත්මක වීමෙන් එම ශාක හා සත්ව කොටස් වියෝජනය කර කොම්පෝස්ට් පොහොර නිපදවා ගනී. කොම්පෝස්ට් පොහොර නිපදවා ගනී. අලුත් රූලකින් ලියන්න. අලුත් රූලකින් ජීව වායුව යනු
ජීවායු යනු දි รา පත් වන ශාක කොටස් හා දි รา පත් වන ශාක කොටස් හා සත්ව මල ද්‍රව්‍ය දි รา පත් වන ශාක කොටස් හා සත්ව මල ද්‍රව්‍ය බැක්ටීරියා මගින් වියෝජනය කිරීමෙන් බැක්ටීරියා මගින් වියෝජනය කිරීමෙන් සාදා ගනු ලබන වායුමය ඉන්ධනයකි වායුමය ඉන්ධනයකි හරි රයිට් පුතේ ඊට පස්සේ අපි බලමු ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් දැන් ශුද්‍ර ජීවීන්ගේ එක ප්‍රධාන අහිතකර බලපෑමක් තමයි රෝග බෝ කිරීම මිනිසාට ප්‍රයෝජනවත් ශාකා සතුන්ට රෝග ඇති කරනවා ශුද්‍ර ජීවී හරි එතකොට අපි දන්නවා දැන් ශුද්‍ර ජීවීන් කාණ්ඩ පහක් ඉන්නවා කියලා මං ගියේ සතියේ කිව්වා බැක්ටීරියා වෛරස් දිලීර ඇල්ගී ප්‍රෝටසෝවා මේ කාණ්ඩ පහෙන් කාණ්ඩ හතරක් ප්‍රධාන වශයෙන් අපිට ලෙඩ රෝග ඇති කරනවා ළමයි ඇල්ගී හැර ඇල්ගී එහෙම දරුණු ලෙඩ රෝග එහෙම හදන්නේ නැහැ නමුත් අනික් ශුද්‍ර ජීවීන් අපිට ලෙඩ රෝග ඇති කරනවා ඒතර අපි බලමු ඊළඟට ශුද්‍ර ජීවීන් මගින් වැළඳෙන රෝග කීපයක්. ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා මේ ශුද්‍ර ජීවීන්ගේ වැළඳෙන රෝග කීපයක් ගැන. මේ තියෙන්නේ දැන් මේ දවස්වල අපිට දරුණුවට බලපාලා තියෙන කොරෝනා කියන්නේ ශුද්‍ර ජීවීන්ගෙන් වැළඳෙන රෝගයක්. නේද? කොරෝනා කියන්නේ වෛරස් කාණ්ඩේ ශුද්‍ර ජීවීන් අපිට හදන රෝගයක් ළමයි වෛරස්. කොරෝනා වෛරසයක්. එතකොට වෛරසෙන් තමයි අපිට රෝගය ඇති වෙන්නේ. නේද? එතකොට ඩෙන්ගු කියන්නේ අපිට අමතක වෙලා තියෙන භයානක රෝගයක්. ඒත් වෛරසයක්. හැබැයි දැන් මේ කොරෝනා ප්‍රශ්නින්ද අපිට අනික් ලෙඩ ඔක්කොම අමතක වෙලා තියෙන්නේ. දැන් වෙනද හැදිච්ච එක ලෙඩක්වත් දැන් නැහැ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි කොරෝනා නේ. ඔය ලෙඩ ගැන කියද්දි ළමයි තියෙනවා ඔය අපිට හැදෙන ලෙඩ ඔය සමහර අය කියනවා 60ක් අපිට මානසිකවලු ලෙඩ රෝග හැදෙන්නේ. 40%යිලු අපිට ඇත්තටම ලෙඩේ තියෙන්නේ. හැබැයි 60ක් අපිට මේ ලෙඩේ මානසිකව තියෙන්නේ. නෑ දැන් වෙලා තියෙන්නේ මොකද්ද අර මානසිකව බලපාන 60ම නැතුව ගිහින් දැන් ඒක ඔක්කොම පිරලා තියෙන්නේ කොරෝනා. දැන් අපිට නිකන් කිවිසුමක් ගියත් අපි හිතන්නේ කොරෝනා කියලානේ. ඔව්. ඉතින් ඒකින්ද අපි ඒකට එච්චරම බය වෙන්න ඕනේ. අපි අර අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරා නම් හරි නේ. ඉතින් එතකොට ඒ වාගේ තව ලාදුරු කියන්නේ මේ ශුද්‍ර ජීවීන් නැති කරන රෝගයක්. නේද? එතකොට බලන්න මේකේ තියෙනවා මෙහෙම මේක මම වගුවක් දීලා තියෙනවා මේක වැඩි ටිකක් ලෙඩ රෝග තව කීපයක් තියෙන. ඒතර වෛරස් මගින් බෝවන රෝග තමයි සෙම්ප්‍රතිශ්ශාව. දැන් මේ COVID-19 කියන වෛරස් එකත් සෙම්ප්‍රතිශ්ශා වෛරස් කාණ්ඩයේම එක්කෙනෙක්. හරි ඊට පස්සේ ඩෙන්ගු කියන්නේ වෛරසයක්.
පෝලියෝ වෛරස් රෝගයක්. මේ ඕගොල්ලන්ට මේ පෝලියෝ වලට එහෙම ළමයි එන්නක් දීලා තියෙනවා. ඕගොල්ලන්ට පෝලියෝ හැදෙන්නේ නැහැ. නේද? පෝලියෝ හැදෙනවට අර අපි කලින් කතා කරපු ප්‍රතිශක්තිකරණ එන්නත දීලා තියෙන්නේ. පෝලියෝ වලට පොඩි කාලෙම දුන්නා. ඒතොර ඒඩ්ස් කියලා රෝගයක් තියෙනවා භයානක එකක්. හැදුනොත් හොඳ කරන්නම බෑ ඒක. එතකොට මානව ප්‍රතිශක්ති උණතා වෛරසය කියලා ඒකට කියන්නේ. ඊට පස්සේ බැක්ටීරියා මගින් වැළඳෙන රෝග තියෙනවා. ෂේ රෝගය, ලාදුරු, උණසන්නිපාතය, ඒ වාගේ ඒවා. ප්‍රෝටසෝවා කියන්නේ ඊටාම කුඩා ඒකසෛලික ජීවීන්. එතකොට මේගොල්ලන්ගෙන් බෝ වෙනවා මැලේරියා, ලීෂ්මානියාව කියලා රෝගයක් තියෙනවා. ලීෂ්මානියාව. ලීෂ්මානියාව කියන්නේ වැලිමැස්ස කියන සතා තමයි මේ රෝගය අරගෙන යන්නේ. ඒ කියන්නේ රෝගකාරක මේ ප්‍රෝටසෝවාව වාහකයා තමයි වැලිමැස්සා. ලීෂ්මානියා. අපි ලීෂ්මානියාව ඔයගොල්ලන්ට අලුත් නිසා ලීෂ්මානියාව චුට්ටක් බලමු. මේක අපි පින්තූර ටිකක් බලමු. බලන්න මේ ඉන්නේ ළමයි ලීෂ්මානියාව රෝගය නිසා අපේ හැමේ ඊටාම කුඩා මුලින් මෙන්න මේ ඉන්නේ වැලිමැස්සා. මේ පින්තූරේ තියෙන්නේ මේ වැලිමැස්සා කියන එක්කෙනා මෙන්න මෙයා තමයි ලීෂ්මානියාව රෝගය හදන ඒක සෛලික නැත්නම් ප්‍රෝටසෝවාව අරගෙන යන එක්කෙනා. මෙයාට කියනවා වාහකයා කියලා. මෙයා ලේ බොනවා ළමයි. මෙයා ලේ බොද්දී හැම සිදුරු කරලා අපේ හැමට ඇතුළු වෙනවා ලීෂ්මානියාව රෝගකාරක ඒක සෛලික ජීවියා ප්‍රෝටසෝවා. ඊට පස්සේ එයා ඉස්සෙල්ලාම ලීෂ්මානියාව හැදෙද්දි චූටි හැමේ බිබිලක් වාගේ එන්නේ. හැමේ පොඩි බිබිලක් වාගේ එන්නේ. ඊට පස්සේ හැමේ බිබිල ළමයි රතු පාට බිබිලක් එනවා. ඊට පස්සේ බිබිල චුට්ට ලොකු වෙලා තුවාලයක් හැදෙනවා. අන්තිමට මෙන්න මේ වාගේ රවුම් හැඩේ තුවාල හැදෙනවා. මේ ලීෂ්මානියාව නිසා මේක හැම මේ කන ඇහිපියාට මේ හැම තැනකම ළමයි මේක ඇති වෙන්න පුළුවන්. ඒතර මේක ඇති වුණොත් මේකට තියෙනවා ඉන්ජෙක්ෂන් කෝස් එකක්. වයඹ පළාතේ ඔය දැන් අපි දඹදෙනිය ගිරුල්ල ඔය වාගේ පැතිවල ලීෂ්මානියා රෝගීන් හම්බ වෙලා තියෙනවා. අපි අඳුරන සර් කෙනෙකුටත් ලීෂ්මානියාව මේ වැලිමැස්ස අවිදලා තිබ්බ කනේ. එයාගේ කනේ චූටි තුවාලයක් ආවා. ඊට පස්සේ ආ ඉක්මනින් ඒකේ ප්‍රතිකාර අරගෙන ඒ ඉන්ජෙක්ෂන් කෝස් එක හරියට දුන්නට පස්සේ ඒක හොඳ වුණා. ඉතින් ඒ විදිහට අපි පරිස්සම් වෙන්න ඕනේ මේ රෝගයෙන්. බලන්න බොහොම මේක ප්‍රතිකාර ගත්තේ නැත්නම් මේ හැම විකෘති වෙනවා ශරීරේ මේ තුවාල නිසා. හරි. ඉතින් ඒ විදිහට ප්‍රෝටසෝවා මගින් වැළඳෙන රෝග තියෙන ඇමීබා තිසාරය කියන්නේ මේ එන්ටැමීබා කියලා ජීවියෙක් ඒකසෛලිකයෙක් අපේ බඩවැලේ එල්ලිලා ලේ බොනවා ළමයි. එහෙම ලේ බොද්දී දියරමේ තත්ත්වයෙන් මල ද්‍රව්‍ය බැහැර වෙනවා. අවසානයේදී මල ද්‍රව්‍යයත් එක්ක රුධිරය යනවා. ඒ වාගේ තත්ත්වයන් නැති වෙනවා. ඊට පස්සේ දිලීර කියන කට්ටිය බෝ කරනවා. අලුහම් දද ඒ වාගේ රෝග. අපි පොඩ්ඩක් අපේ වගුව සම්පූර්ණ කරගමු මෙන්න මේක. රයිට්. මුලින්ම වෛරස් මගින් බෝවන රෝගවල සෙම් ප්‍රතිශ්චාව. හරි. පැතිර යන ක්‍රමය. හරි. පැතිර යන ක්‍රමයට ලියන්න වාතය මගින් කියලා. වාතය මගින්. පැතිර යන ක්‍රමය වාතය මගින්. ඊට පස්සේ ව්‍යාධි ජනකයයි කියන්නේ වෛරසය දේහයට ඇතුළු වන ක්‍රමය. ශ්වසන මාර්ගය ඔස්සේ
දේහයට ඇතුළු වෙන ක්‍රමයට ලියන්නේ ශ්වසන මාර්ගය ඔස්සේ. අපේ නාසයෙන් තමයි යන්නේ ළමයි. ශ්වසන මාර්ගය ඔස්සේ. ඊට පස්සේ ඩෙන්ගු. ඩෙන්ගු පැතිර යන ක්‍රමය ලියන්න වාහක මදුරුවන් මගින්. මදුරුව තමයි මේක රෝගියෙකුගේ ඉඳන් නිරෝගී පුද්ගලයාට අරගෙන යන්නේ. එතකොට ඩෙන්ගු රෝගයේ පැතිර යන ක්‍රමය වාහක මදුරුවන් මගින්. එතකොට අපේ ශරීරයට යා ඇතුළු වෙන්නේ ළමයි. අපේ ශරීරයට ඇතුළු වෙන්නේ කොහමද? මදුරුවන් දෂ්ට කිරීමෙන් සමහරහා. මදුරුවන් දෂ්ට කිරීමෙන් සමහරහා. සමහරහා තමයි අපිට ඇතුළු වෙන්නේ. ඊට පස්සේ AIDS රෝගය. AIDS ආසාදිත පුද්ගලයෙකුගේ පැතිර යන ක්‍රමය. පැතිර යන ක්‍රමයට ලියා ගන්න ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය හෝ වෙනත් ශරීර තරල මගින්. දේහයට ඇතුළු වන ක්‍රමයට ලියන්න පුද්ගලයෙකුගේ වෙනත් පැතිර යන ක්‍රමයයි කියන්න පුළුවන්ද? ඔව් ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය හා වෙනත් ශරීර තරල මගින්. ඒ කියන්නේ ළමයි මෙහෙමයි. දැන් HIV නැත්නම් HIV වෛරස් AIDS රෝගියෙක් දැන් අපි සමහර වෙලාවට අපි ලේ ගන්නව නේද? දැන් හදිසි අනතුරු වලදී අසාධ්‍ය රෝග වලදී අපිට සිද්ධ වෙනවා වෙන අයට ලේ දෙන්න. නැත්නම් වෙන අයගේ ලේ ගන්න වෙනවා. ඒතර ඒ වාගේ වෙලාවට මේ AIDS රෝගියෙකුගෙන් වාගේ ලේ ගත්තොත් එහෙම අපිට යාගේ ලෙඩේ ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ ඇත් එක්ක ලිංගික සම්බන්ධතා ඇති වුණාම ඒ වෑනුත් රෝගය ඇති වෙනවා. එහෙමයි මේ රෝගය ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ දේහයට ඇතුළු වන ක්‍රමය ලියන්න. ඇතුළු වන ක්‍රමය රුධිර පාරවිලයනය. රුධිර පාරවිලයනය කියන්නේ ලේ දෙන එක. රුධිර පාරවිලයනය රුධිර පාරවිලයනය. පාරවිලයනය එක වචනයක් ඈ. රුධිර පාරවිලයනය මගින් හෝ මෞත්‍ර ලිංගික මාර්ගය තුලින්. මෞත්‍ර ලිංගික මාර්ගය තුලින්. ඊට පස්සේ ක්ෂය රෝගය. බැක්ටීරියා මගින් නැති කරන රෝගයක් ක්ෂය රෝගය. පුතේ ක්ෂය රෝගයේදී වෙන්නේ මේ කැස්ස හැදෙන්නේ මේ බැක්ටීරියාව අපේ පෙනහළු වලටයි ආසාදනය වෙන්නේ. එහෙම ආසාදනය වෙලා පෙනහල්ලේ පටක විනාශ කරනවා. එතකොට කැස්සත් එක්ක ලේ යනවා.
දිගුකල් තියෙන වියලි කැස්ස. දැන් ඉස්සර කාලේ නම් ෂේ රෝගය හැදුනාම හොඳ කරන්න බෑ. මැරෙනවා. හැබැයි දැන් ෂේ රෝගය හැදුනත් හොඳ කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා. හරි. එතකොට ෂේ රෝගය වාතයේ මගින් තමයි පැතිරෙන්නේ. වාතයේ මගින් ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස කිවිසුම් යාම ඒ වාගේ වෙලාවට ඒගොල්ලන්ගේ රෝගකාරක බැක්ටීරියා වායුගෝලයට එකතු වෙනවා. ඊට පස්සේ ඒ කෙලබිඳිති ඒවත් ඇවරුනහම අපේ ශරීරයටත් ඒ ක්ෂය රෝග බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන් හරියට මේ කොරෝනා වෛරස් එක වගේ. හරි. එතකොට වාතයේ මගින් පැතිරෙන්නේ වාතයේ මගින් ශ්වසන මාර්ගය ඔස්සේ තමයි දේහයට ඇතුළු වෙන්නේ. දේහයට ඇතුළු වන ක්‍රමේ ශ්වසන මාර්ගය ඔස්සේ. right ඊට පස්සේ උණ සන්නිපාතය ඒත් බැක්ටීරියා රෝගයක්. බැක්ටීරියා රෝගයක්. දූෂිත ආහාර පැතිර යන ක්‍රමේ දූෂිත ආහාර ජලය ආදිය මගින් දූෂිත ආහාර ජලය ආදිය මගින් කියන ළමයි මේමයි දැන් උණ සන්නිපාතයේ රෝගියෙකුගේ ඒ රෝගකාරක විස බීජ දැන් අපි දන්නවා ඔය මැස්සෝ වාගේ සත්තු ළමයි මල ද්‍රව්‍ය වලට වාගේ ආකර්ෂණය වෙනවා නේද? එතකොට මැස්සෝ ඒ මල ද්‍රව්‍ය වල වහපුවාම ආසාදිත පුද්ගලයෙකු නම් එයාගේ ඒ මල ද්‍රව්‍ය වල මේ උණ සන්නිපාත බැක්ටීරියාව ඉන්නවා. ඊට පස්සේ එයා ළමයි ආහාරවල විවෘත ආහාර බඳුන් තියෙනවා නම් ඒවැ වහනවා. වහපුවාම අර මැස්සගේ කකුල් වල ඉන්න මේ ඒ බැක්ටීරියා ආහාර වලට එකතු වෙනවා. ඒතකොට ඒ විදිහට තමයි මේක පැතිරෙන්නේ. එහෙම නැත්නම් ඒ ආසාදිත පුද්ගලයන්ගේ දේහ මේ ද්‍රව්‍ය එකතු වෙච්ච ජලයේ වාගේ දේවල් ඒවා දැන් බැහැර කරනවා නම් සාමාන්‍ය පරිසරයට. එතකොට ඒ රෝගකාරක බැක්ටීරියාවත් එකතු වෙනවා ජලයේ වාගේ දේවල් වලට. එතකොට ඒවයින් පුතේ මේ පැතිරෙනවා මේ රෝගය. හරි. ඊට පස්සේ ඇතුළු වෙන ආහාර මාර්ගය ඔස්සේ. ඔව්. ඒකස ව්‍යාප්‍රත ඇතිරෙන ඒ කියන්නේ යාදිය ජනකයාගේ ඔව් ඇතුළු වෙන ක්‍රමය ආහාර ගැනීමේදී මුඛය හරහා. ආහාර ගැනීමේදී මුඛය හරහා. ආහාර ගැනීමේදී මුඛය හරහා. ඊට පස්සේ ප්‍රෝටසෝවා ප්‍රෝටසෝවා right ප්‍රෝටසෝවා මගින් අපිට ඇතිවන පළවෙනි රෝගය තමයි මැලේරියාව. මැලේරියාව පැතිරෙන්නේ ළමයි වාහක මදුරුවන් මගින්. වාහක මදුරුවන් ඇනෝපිලස් කියන වර්ගයේ මදුරුවන් තමයි මැලේරියාව ඇති කරන්නේ. ඇනෝපිලස්. ඩෙන්ගු ඇති කරන්නේ ඊඩිස් නේද? ඊඩිස් විශේෂය අය. ඇනෝපිලස් අය තමයි මැලේරියාව හදන්නේ. ඒතකොට වාහක මදුරුවන් මගින් ඊට පස්සේ දේහයට ඇතුළු වන ක්‍රමය මදුරුවන් දෂ්ට කිරීමෙන් සමහරහා. මදුරුවන් දෂ්ට කිරීමෙන් සමහරහා. ඊළඟට ඇමීබා අතිසාරය කියන එක. ඇමීබා අතිසාරයේ දූෂිත ආහාර හා ජලය මගින්.
මේ අපේ ආහාර මාර්ගයේ බඩවැල් වල එල්ලිලා ලේ බොනවා ළමයි. මේ ඒක සෛලිකයක්. එන්ටැමීබා කියලා මෙයාට කියන්නේ. ආහාර ගැනීමේදී දූෂිත ආහාර හා දූෂිත ආහාර හා ජලය මගින්. දූෂිත ආහාර හා ජලය මගින් පැතිරෙන්නේ නේද? දූෂිත ආහාර හා ජලය මගින්. ඊට පස්සේ ශරීරයට ඇතුළු වන ක්‍රමේ ආහාර මාර්ගය ඔස්සේ. ආහාර මාර්ගය ඔස්සේ. ඊට පස්සේ අපි ලීෂ්මානියාව ගැන කතා කරා. අපි බැලුවා ලීෂ්මානියාව. කවුද ළමයි ලීෂ්මානියාව ඇති කරන්නේ? මේ වාහකයා කවුද? මොකක්ද එයාගේ නම? ලියා ගන්න. වාහක වැලිමැස්සන් මගින්. වැලිමැස්ස එයාට කියන්නේ. වාහක වැලිමැස්සා මගින්. එයා තමයි රෝගේ පතුරවන එක්කෙනා. ඊට පස්සේ ශරීරයට ඇතුළු වෙන ක්‍රමය ළමයි සම සිදුරු කර ඇතිවන තුවාල ඔස්සේ. සම සිදුරු කර ඇතිවන තුවාල ඔස්සේ. සම සිදුරු කර ඇතිවන තුවාල ඔස්සේ. රයිට්. ඊට පස්සේ පුතේ අලුහම් දද. මේ අලුහම් සහ දද කියන දෙකම දිලීර රෝග. දිලීර. එතකොට මේ ගොඩක් වෙලාවට මේ දිලීර රෝග ළමයි අපේ හැමේ රෝග. ඒවා හැම එකක්ම වාගේ දිලීර හදන රෝග. සමේ රෝග සමහර ඒවා වෙනස් ශුද්‍ර ජීවීන් හදන ඒවාත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ මොනවද ළමයි ඉන්නෝ කියන්නේ? ඉන්නෝ කියන්නේ මේ දිලීර නෙවෙයි. එතකොට ඒ වාගේ දිලීර තමයි ප්‍රධාන වශයෙන් සමේ රෝග ඇති කරන්නේ. හරි? එතකොට මේවා බෝ වෙන්නේ අනිත් අයට පැතිරෙන්නේ ළමයි මේ ආසාදිත පුද්ගලයෙකුගේ. ඒ කියන්නේ දිලීර දද ඒ වාගේ රෝග තියෙන එක්කෙනෙකුගේ ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම නිසා. ඒගොල්ලන්ගේ ටවල් එකක් පොදුවේ පාවිච්චි කරන්න හොඳ නෑ ඒ වාගේ දේවල්. ඒ වාගේ ඈත් එක්ක ඇඳුම් හොමාරු කරගත්තා මේ ඇඳුම් වල මේ දිලීර ඉන්නවා ඒකෙන් පැතිරෙන්න පුළුවන්. ඒකක්. එහෙම නැත්නම් ආසාදිත පුද්ගලයෙක් ස්පර්ශයෙන් මේවා බෝ වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ සමහරා තමයි ශරීරයට ඇතුළු වෙන්නේ. හරි අපි ඒකත් ලියාගමු මේ දෙකටම පොදුවේ ලියා ගන්න. ආසාදිතයෙකුගේ ඇඳුම් හෝ ස්පර්ශය මගින්. ආසාදිතයෙකුගේ ඇඳුම් හෝ ස්පර්ශය මගින්. ආසාදිතයෙකුගේ ඇඳුම් හෝ ස්පර්ශය මගින්. ඊට පස්සේ ශරීරයට ඇතුළු වන ක්‍රමය ලියා ගන්න. සමහරහා සමහරහා ඔකේ පුතේ 6:00 අපිට ඊට කලින් අද නම් පාඩම ඉවර වෙයි. ඇඳුම් හෝ ස්පර්ශ මගින්. මොකද්ද පුතේ? ඇඳුම් හෝ ස්පර්ශය මගින් ඊට පස්සේ සමහරහා. ඇතුළු වන ක්‍රමය සමහරහා.
චිරත් තිසර ඉන්නවද අද? අඩුයි. ඔව්. අද ටිකක් අඩුයි ළමයිනේ. අනිත් අයට කියන්න අපි 9 8 පන්තියේ පාඩම් පටන් ගත්තා කියලා හම්බුනොත් සමහර ළමයි නෑ ආවෙම දිගටම ඔන්ලයින් වලට. හරි. ඊට පස්සේ මේ ශුද්‍ර ජීවීන්ගෙන් මිනිසාට විතරක් නෙවෙයි සතුන්ටත් විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. ඔයගොල්ලන් ටියුට් එකේ බලන්න මේ පොතේ තියෙනවා මේ පින්තූර. එකක් තමයි ජල බේතිකාව. සතුන්ට වැළඳෙන රෝගයක්. ජල බේතිකාව කියන්නේ වෛරස් රෝගයක් ළමයි. ජල බේතිකාව රෝගේ හැදුනාම බේරන්න බෑ. අනිවාර්යෙන් මැරෙනවා. මේක මිනිසාටත් බෝවන රෝගයක්. හරි. ඊට පස්සේ මේ ගවයින්ට හැදෙනවා කුරහා මුඛ රෝගය කියලා. මුඛහා කුර රෝගය. හරි. ඊට පස්සේ බුරුළු ප්‍රදාහය කියලා එකක් මේ වැසියන්ගේ කිරි බුරුල්ල කියන්නේ ඒගොල්ලන්ගේ ස්තන ග්‍රන්ථි පිරලා තියෙන ඒ ඉදිමෙනවා ශුද්‍ර ජීවි ආසාදනයේ. ඒක කියන්නේ බුරුළු ප්‍රදාහය කියලා. හරි. ඒ වගේම ශාක වලටත් විවිධ රෝග ඇති වෙනවා. මේ තියෙන අර්ථාපල් අංගමාරය කියලා රෝගයක්. ඉස්සෙල්ලාම මෙන්න මේ අර්ථාපල් වල ළමයි දුඹුරු පාට පුල්ලි හැදෙනවා. ඊට පස්සේ දුඹුරු පාට පුල්ලි පැතිරිලා මේ කොටස් මිය යාම සිද්ධ වෙනවා. ඊට පස්සේ පත්‍ර විචිත්‍ර රෝගය කියලා එකක්. ගස්ලබුවල පත්‍ර විචිත්‍ර රෝගය කියන්නේ පත්‍රවල ළමයි සුදු පාට කහ පාට පුල්ලි හැදෙනවා. ඒක තමයි පත්‍ර විචිත්‍ර රෝගය කියලා කියන්නේ. ඊට පස්සේ කොළ කොඩ වීම කියන්නේ මේ මිරිස් වලට බහුලව හැදෙන එකක්. මේකේ ළමයි කොළ ඇඹරෙනවා වගේ වෙනවා. කොළ නිකන් ඔතලා වාගේ ඇඹරිලා වාගේ ඒ වාගේපත් වෙනවා. ඒකට කියන්නේ කොළ කොඩ වීම කියලා. ඉතින් මේ වාගේ මිනිසාට ප්‍රයෝජනවත් සත්තුන්ට සහ මිනිසාට ප්‍රයෝජනවත් ශාකවලට රෝග වැළඳෙනවා ශුද්‍ර ජීවීන් නිසා. ඒකත් ශුද්‍ර ජීවීන්ගේ හානිකර බලපෑම. හානිකර බලපෑම. හරි. ඊට පස්සේ තවත් හානියක් තමයි මේ ශුද්‍ර ජීවීන් මගින් සිදුවන ළමයි ශුද්‍ර ජීවීන් අජීවී පෘෂ්ඨ මත වර්ධනය වෙලා ඒවට හානි පමුණවන. උදාහරණයක් විදියට දැන් ඕගොල්ලන්ගේ ඇඳුම් වල පුස් හැදෙනවනේ. අපිට ආර්ථික හානි සිදු කරනවා. අජීවී පෘෂ්ඨ මත වර්ධනය වෙලා ආර්ථික හානි පමුණවනවා. අපේ ඇඳුම් වල පුස් හැදුනාම ඒවා විනාශ වෙනවා. ඊට අමතරව බලන්න දැන් සමහරලාට ওই දොර ජනෙල් වාගේ ළමයි දියසෙවල් බැඳිලා නේද? ඒවා දි รา පත් වීම සිද්ධ වෙනවා. ඒත් ශුද්‍ර ජීවීන් මගින්. හරි. සමහරලාට බිත්ති වල එහෙම ඕගොල්ලෝ දැකලා ඇති දියසෙවල් බැඳිලා නේද? ඒ දියසෙවල් කියන්නේ දිලීර ඇල්ගී කාණ්ඩයේ ශුද්‍ර ජීවීන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට විවිධ මේ තියෙන්නේ ඒ වාගේ අජීවී පෘෂ්ඨ මත වර්ධනය වෙලා හානි පමුණවන අවස්ථා කීපයක්. එකක් මේ ඇඳුම් වල දිලීර වර්ධනය වෙලා පුස්. ඊට පස්සේ මේ ගොඩනැගිලි බිත්ති වල ළමයි මේ දිලීර වැඩෙනවා. හතු කියලා අපි කියන්නේ ඒවා දිලීරනේ නේද? ගොඩනැගිලි බිත්ති වල විතරක් නෙවෙයි දොර ජනෙල් ලී බඩු ඒවත් මේ හතු දිලීර වර්ධනය වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ඒ වාගේ දිලීර වර්ධනය වෙලා හානි වෙච්ච දැව මේ මං හිතන්නේ දොරක් උළුවස්සක් නේ. ඉතින් මේ විදිහට අජීවී පෘෂ්ඨ මත වර්ධනය වෙලා ඒවට හානි පමුණවන එකත් නැත්නම් ආර්ථික අලාභ සිදු කරන එකත් ශුද්‍ර ජීවීන් මගින් අපිට ඇතිවන අවාසිදායක තත්වයක්. අපි චුට්ටක් ඒක ලියාගමු මෙහෙම ළමයි. ශුද්‍ර ජීවීන් රෙදිපිලි ගෘහ භාණ්ඩ බිත්ති ආදී අජීවී පෘෂ්ඨ මත
වර්ධනය වීම නිසා ඒවාට හානි සිදුවීමෙන් ආර්ථික හානි ඇතිවීම සිදුවේ. ආර්ථික හානි ඇතිවීම සිදුවේ. එච්චරයිද සර්? ඔව් පුතේ එච්චරයි. ඉවර නෑ, තව තියෙනවා චුට්ටක් නේද? ප්‍රශ්න වාගයක් තියෙනවා. අපිට තව වෙලා තියෙන නිසා අපි මෙන්න මේ ප්‍රශ්න ටික විතරක් ළමයි කරමු. ඕගොල්ලන්ට චූටි වැඩක් දෙනවා. මම විනාඩි 5ක් දෙනවා. ටියුට් එකේම ලියන්න. මේ කෙටි උත්තරනේ තියෙන්නේ. කමදාල් ලියන්න පුළුවන්. ශේෂ චාරිකාවකදී ශුද්‍ර ජීවීන් නිරීක්ෂණයට යොදා ගන්න ලබන උපකරණ 3ක්. එතකොට ඒ විදියට මේක 3ක් නෙවෙයි, මේක 2ක් කියලා හදාගන්නකො. පළවෙනි එක 2ක්, 3ක් නෙවෙයි ඈ. ශුද්‍ර ජීවීන් නිරීක්ෂණයට යොදා ගන්න ලබන උපකරණ 2ක්. හරි. මේ ටිකට ලියන්න මෙතනම උත්තර ලියලා ෆොටෝ එකක් ගහලා දැම්ම දාන්න WhatsApp group එකට. ඔය කරන ගමන් ෆොටෝ එක ගහලා එවන්න. හරි. මම විනාඩි 5කින් උත්තර ටික කතා කරනවා. ඕගොල්ලන්ගේ උත්තරත් ඕගොල්ලෝ දාපු ඒවා මට පෙන්වන්න පුළුවන්. එතකොට නම ලියලා උත්තර ටික ලියලා ටක් ගාලා දාන්න. දැන් සර් ඔව් කියන්න. මේ මම ෂෙහාර ඔව් ෂෙහාර. මේ මාව ගෲප් එකට ඇඩ් කරගත්තද? ඔයා ගෲප් එකට ඔයාට ලින්ක් එක ආවේ කොහෙන්ද පුතේ? මට අර අක්කා කෙනෙක් දානවා. අප්පච්චි එහෙනම් ඔයාගේ නම්බර එක දැම්ම දාන්න. මම ඔයා ගෲප් එකට දැන් දාන්න. සර්. මට ඔහොම මැසේජ් එකක් දාන්න පුළුවන්ද මගේ නම්බර එකට? සර්. දාන්නකො මම ටක් ගාලා ඇඩ් කරන්න. හරි පටන් ගමු. සර් දැම්මා. හරි. මට ආවේ නැහැ නේ ෂෙහාර. දැන් හරිද සර්? රයිට් හරි.
පුතේ මේ පොඩ්ඩක් ෆෝන් එකේ එල්ලිලා වාගේ ෆොටෝ එක ගනිද්දි ඔයාලට බැයි 10 සැරයක් දාන්න. ශාදි හම්බුණා යාගේ උත්තර ටික. හරි දෙන්නෙක් කියලා තියෙන උත්තර. අනිත් අය දාමු බලන්න. තව විනාඩි 2-3ක් අරගෙන හරි පුතේ කෝ තව දෙන්නයි එව්වේ
තිෂාදී ලිසත් මන්දීපගෙත් ආවා right එවනම් බලමු ශේෂචාරිකාවකදී ශුද්‍රජීවීන් නිරීක්ෂණයට යොදා ගන්න ලබන උපකරණ දෙකක් ලියන්න කියලා මම කිව්වා. උතේ මේකට අපේ විද්‍යාගාරේ තියෙන පහසුම උපකරණ දෙක තමයි මොකක්ද සරලාන්වීක්ෂය නැත්නම් අත්කාචය. අපි ඒකට කියන්නේ සරලාන්වීක්ෂය කියලා. සරලාන්වීක්ෂයයි ආලෝකාන්වීක්ෂයයි. ලොකු එකට කියනවා ආලෝකාන්වීක්ෂය කියලා. මේ දෙකම පුළුවන්. හරි. ශුද්‍රජීවීන් නිරීක්ෂණය ප්‍රථම වරට සිදු කළ විද්‍යාඥ ඇන්ටන් වෑන් ලීවන්හූක්. ඇන්ටන් වෑන් ලීවන්හූක්. ඇමීබා පැරමීසියම අයත් වන ශුද්‍රජීවී කාණ්ඩය ප්‍රෝටසෝවා කාණ්ඩ පහක් ඉන්නවනේ දිලීර බැක්ටීරියා වෛරස් ඇල්ගී ප්‍රෝටසෝවා ඇමීබා පැරමීසියම අයිති වෙන්නේ ප්‍රෝටසෝවා කාණ්ඩයට. තුන්වෙනි එක ප්‍රෝටසෝවා ඉන්නේ. හතර බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා ශුද්‍රජීවියාගේ නම යීස්ට්. පහ ශුද්‍රජීවීන් වර්ධනයට හිතකර උෂ්ණත්ව පරාසය. මෙන්න මේක පුතේ සෙල්සියස් අංශක 40-45. දැන් අර යීස්ට් වේගෙන් වැඩෙන්නේ. අපි සෙල්සියස් අංශක 40 මද උණුසුම් ජලයනේ දාන්නේ. ඒතකොට ඒ උෂ්ණත්වයේ තමයි ඊටාම සුදුසු. ඒක 40 ඉරක් 45 කියලා ලියන්නේ. හරි 45 නැතුව 40 විතර තිබ්බත් කමක් නැහැ. ඊළඟට පූති භවනයේ සිදුවන්නේ කුමන ආහාර පෝෂක වර්ගයේ අඩංගු ආහාර මත ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසාද? පූති භවනයට ලක් වෙන්නේ ප්‍රෝටීන් ආහාර. දිලීර මගින් නැති කරන හමේ රෝගය අලුහම් දද. මුඛහා කුර රෝගය ඇතිවන්නේ කුමන සතුන්ටද කියලා අහනවා. ගවයින්ට. හරකුන්ට කියලාත් කමන්නේ ගවයින්ට මුඛහා කුර රෝගය. ශුද්‍රජීවීන් හේතුවෙන් මිරිස් වලට වැළඳෙන රෝගය කොළ කොඩවීම. අපි දැක්ක ආර්තාපල් ලංගමාරය, පැපොල් පත්‍ර විචිත්‍ර රෝගය, ඒ වගේම මිරිස් කොළ කොඩවීම. එhmenan මිරිස් වලට තමයි කොළ කොඩවීම කියන රෝගය හැදෙන්නේ. ශුද්‍රජීවී නිසා ආර්ථිකමය අවාසියක්. තොර අජීවී පෘෂ්ඨ මත වර්ධනය වී ඒවා විනාශයටපත් වීම. නැත්තම් දැව, බිත්ති, රෙදිපිලි ආදී මත වර්ධනය වීම. ඒකෙන් ආර්ථික හානි පමුණවනවා. රයිට්. එවනම් දරුවනේ අද අපි පළවෙනි පාඩම ඉවරයි ඔයගොල්ලන්ගේ. පළවෙනි පාඩම ඉවරයි. එතකොට මොනවා හරි අතපසු වීමක් වුණා නම් මේ පාඩමේ ඕගොල්ලන්ට ඒක බලා ගන්න, ලියා ගන්න. මම මේක හෙට දානවා ඕගොල්ලන්ට වීඩියෝ එක. ඒතර ඕගොල්ලන්ගේ යාළුවන්ට කියන්න අපි ලබන සතියේ දෙවනි පාඩම කතා කරනවා කියලා. එතකොට දෙවෙනි සතියේ පාඩමට පොඩි ටියුට් එකක් තියෙනවා. ඒකට සල්ලි දෙන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දැන් පෙබරවාරි මාසේ කාඩ් එක මම ගන්න කිව්වේ.
ඒතකොට පෙබරවාරි මාසේ කාඩ් එක අරගෙන පළවෙනි දැන් මේ පළවෙනි ටියුට් එක අරන් ගිය අයට ඒක අරගෙන යන්න පුළුවන් ලබන සතියේ බ්‍රහස්පතින්දා කලින් බදාදාට එන්න. ඒතකොට බදාදා මම ඒක ලෑස්ති කරලා තියන්නම්. ඒතකොට ඔයගොල්ලන්ගේ අනිත් යාළුවන්ටත් කියන්න අපි ලබන සතියේ දෙවනි පාඩම පටන් ගන්නවා කියලා අද ආපු නැති අයට මතක් කරන්න ටියුට් එක ගන්න කියලා. හරි. ඒ වගේම තව පණිවිඩයක් තියෙනවා 6 ශ්‍රේණියේ පන්ති වලට ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා අඟහරුවාදා 3:00මාර 5:00මාර. මම මේකේ මැසේජ් එකක් දාන්නම්. එතකොට ඕගොල්ලන්ගේ අයියලා මේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ වගේම මේ නෑදෑ හිතුතුන්ගේ නංගිලා මල්ලිලා ඒ වගේ අය ඉන්නවා නම් ඒකට සම්බන්ධ කරන්න කැමති අයට. හරි. එවනම් පුතේ අද අපි නවත්වනවා පන්තිය මෙතනින්. අපි ලබන සතියේ දෙවනි පාඩම පටන් ගන්නවා. හරි. උත්තරේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මොකද පුතේ? ඉතින් ප්‍රශ්නෙට උත්තරේ කීයටද? පළවෙනි එකට 10. චිරත් 10ද? එතකොට ආර්ථික අවාසි මොනවද? රෙදිපිලි දැව භාණ්ඩ මත වර්ධනය වී ඒවා දි รา පත් කිරීම. රෙදිපිලි දැව භාණ්ඩ මත වර්ධනය වී ඒවා දි รา පත් කිරීම. හරි. එවනම් අපි පන්ති නවත්තමු. හැමෝටම සුබ රාත්‍රියක්. හරි. සුබ රාත්‍රියක්. good night. හරි. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් සර්. හරි.